ආයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු සියලු පුවත් සවිස්තරාත්මකව කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ. මම උදේශාන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මුහුදට කාන්දු වීම හැරඹෙයි. ගින්න නිවීමට ඉන්දිය නෞකාවක් එක් වෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් නෞකා කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ගොඩබිමට. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි. එක රටක් එක නීතියක් නෙවෙයි. 20 වෙනි සංශෝධනය ගෙන එන්නේ එක පවුලක් වෙනුවෙන් සමගි ජනබලවේගෙන් චෝදනා. පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ බාර ගන්නා නිලධාරියා අල්ලස් ලබා ගැනීමට ගොස් අත්අඩංගුවට. කුඩු පොල් මොරගහ හේනෙන් සුනාමි කළුවා සහ මීකුඩ චව්වාත් අත්අඩංගුවට. නීතිපති දෙපාර්තමේන්තුව මද්‍රව්‍ය නඩු 2480ක් අවසන් කරයි. කොවිඩ් ගැන ජනතාව තුළ ඇති හැසිරීම ගැන කනගාටු වෙනවා. යුද හමුදාපති කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක් වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි නිවීම සඳහා මේ වන විට ඉන්දිය නෞකාවක සහාය ලබා දී තිබෙනවා. මේ වන විටත් ගිනි ගනිමින් පවතින මෙම නෞකාවෙන් ඉන්ධන ක්‍රමයෙන් මුහුදට කාන්දු වෙමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අප සමග පැවසුවේ. අම්පාර සංගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකාවක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබුණා. පැනමා දජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන MT නිව් ඩයමන්ඩ් නම් මෙම නෞකාව කුවේටයේ සිට ඉන්දියාවට බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ. ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 23ක් ගමන් කරමින් සිට ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයින් බේරා ගැනීම සඳහා විශේෂ නෞකා 3ක් යොදවා ඇති අතර ඉන් දෙකක් ත්‍රිකුණාමලය නාවික කඳවුරෙන් හා අනෙක් නෞකාව හම්බන්තොටින් පිටත්ව ගොස් තිබුණා. එසේම හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ රුසියානු නෞකා දෙකක්ද මෙම මෙහෙයුම සඳහා සහභාගී කරවා ගැනීමටද ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළා. ගින්න හටගත් අදාළ නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩල සමාජිකයින් 23 දෙනා අතුරින් 20 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. නෞකාවේ සිටි අනෙක් කාර්ය මණ්ඩල සමාජිකයින් 19 දෙනා ත්‍රිකුණාමලයේ වරාය වෙත රැගෙන යන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නෞකාවේ ගින්න පාලනය කිරීමට හැකියාවක් පවතින්නේදැයි සොයා බැලීම සඳහා MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර හැරීමටයි ගුවන් හමුදාව කටයුතු කළේ.
බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම ගින්නත් සමග නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අප සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් විමසීමක් සිදු කළා. පැතිරීම බලාපොරොත්තු වෙනවා. ඒක දැන් නිරීක්ෂණය වෙනවා. නැවේ පිටිපස්සේ තියෙන එන්ජින් කාමරයේ තියෙන ගින්න දැන් නැවෙන් එළියටත් පැතිරිලා මේ අවස්ථාව වෙනකොට තියෙන තෙල් ක්‍රමයෙන් මුහුදට එකතු වීම බලා ගන්න පුළුවන්. ඒතර මේක ඉතාමත් විශාල හානිදායක තත්ත්වයක්. මොකද මේ නැවේ තියෙන තෙල් ප්‍රමාණය ටොන් 2,70,000ක් ප්‍රමාණයක් මේක ඉතා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම තියෙන ඩීසල් ප්‍රමාණයත් වැඩි නිසා මේකෙන් වෙන පුළුවන් හානි ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශයට සහ නැගෙනහිර ප්‍රදේශයට සහ දකුණු ප්‍රදේශයට මේ ගිනි ගැනීමත් එක්ක ශ්‍රී ලංකා ගර්ල තීරයට බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන් මේ අවස්ථාවේදී බලපෑමක් තියෙන බල මොකද මේ නැව දැන් පැයකට නාවිකස්තවුන් 0.7ක වේගයෙන් වෙරළ කලාපයට පාවෙමින් පවතිනවා. මොකද එන්ජින් නවත්තපු නිසා. ඒකට අපි පැය 38ක් 35ක් වගේ කාලයකදී අපි හිතනවා මේ නැව වෙරළ කලාපයට ළඟා වෙයි කියලා. ඒතර ඒ අනුව වෙරළ කලාපයට ළඟා වෙලා මේ නැවේ තෙල් විසිරීම වුණොත් අනිවාර්යෙන් වෙරළ කලාපයට වැඩි හානියක් වෙන්න පුළුවන්. අද මොරිෂස් දිවයිනේ බලාපොරොත්තු වෙන වගේ හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ සියලු දේම කරන්න හැකියතාක් නැව ඈත තියාගෙන එහෙම නැත්නම් මේ යවන ටග් බෝට් මගින් නැව නවත්තාගෙන ඉන්නත් අපි අද සාකච්ඡා කරනවා. කෙසේ වූ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග කරගෙන මේ නැව වෙරළට ඒම නැවැත්වීම සහ තෙල් ටික වෙරළට ඒම නැවැත්වීම සහ ඊට අමතරව තෙල් වෙරළට ආවොතින් ගන්න ක්‍රියාමාර්ග තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. එනවා දැන් මේ වැත්තේ හොඳ පෙරසුදාලමක් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. ජනතාවට මේකේ අවදානමක් තියෙනවද? අනිවාර්යෙන් ජනතාවට අවදානමක් තියෙනවා. මොකද මේ තෙල් වලින් විසිරුම සිදුවනවාම ඉතාමත් සැර වායු දූෂණයක් වෙන්න පුළුවන්. ඒතර මේ වාග්ගාණය කිරීම හරහා දීවර ජනතාවට සහ වෙරළ කලාපීය ජනතාවට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තෙල් ස්පර්ශ කිරීම හරහා සමය රෝග වගේ සම්පිච්චි වගේ දේවල් වලට පුළුවන්. ඒ වගේම දීවර කර්මාන්තර සංචාර කර්මාන්තර මේ සහාය වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව අනිවාර්යයෙන් මේ වගේ දැඩුවත් වීම අවශ්‍යයි. මොකද තෙල් ආව ගමන් මේ තෙල් වලට තෙල් සුද්ධ කරන්න යාමෙන් හෝ තෙල් එකතු කිරීමෙන් යාමෙන් වළකින්න ඕන. එහෙම යනවා නම් අනිවාර්යෙන් ආදාළ සෞඛ්‍ය අධිකාරිය සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ලබා දෙන උපදෙස් අනුව කරොත් අනිවාර්යෙන් හොඳයි. ඊට අමතරව හැකියතාක් මේ ඒක දැනුවත් අයට මේ තෙල් ටික ප්‍රදේශය පිරිසිදු කිරීමට අවකාශ ලබා දීලා ජනතාව තමන්ගේ අවකාශය සලසාගෙන ඉන්නවා නම් ඒක වඩා හොඳයි කියලා මම සලකනවා. ඇත්තටම මේ තෙල් ප්‍රමාණය අනිවාර්යෙන් දකුණු පළාතේ මම හිතනවා ගාල්ල මාත්‍ර ඉඳලා ඊට පස්සේ කිරින්දම් දක්වා මඩ කලපුව ඊට අම්පාර ඒ වගේම යාපනය මුලතියව ත්‍රිකුණාමලය වාකරය වගේ ප්‍රදේශවල අනිවාර්යෙන් මේ තෙල් විසිරීම වෙන බල මොකද මේ තෙල් ප්‍රමාණය ඉතාමත් අධික. මෙම නෞකාවේ අලුත්ම තොරතුරු පිළිබඳව සහ මේ ගින්න නිවීමේ කටයුතු සහ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනතාවට මේ සම්බන්ධයෙන් ඇති වන ගැටලුකාරී තත්ත්වයන් යම්කිසි අවධානමක් පවතීද යන්න පිළිබඳව අප නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටිනවා. ඒ පිළිබඳව අප සූදානම් ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නට. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සිදුවීමේ සියලු දර්ශන ලබා දීම සඳහා විශේෂ දායකත්වයක් දක්වා ඒ පිළිබඳවත් අප ස්තුතිය මේ මොහොතේ පළ කළ සිටිනවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කළා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතා විසින් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත බාර දී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උපුටා ගනු ලැබූ සංශෝධන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබෙන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් පිළිබඳව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙලෙස සඳහන්ව තිබෙනවා. 33 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම තමා වෙත පබරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාර ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය හිමි වෙනවා. එමෙන්ම 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වල මුලසුන දැරීමට බලය හිමි වන අතර 33 ඈ ව්‍යවස්ථාවට අනුව තානාපතිවරයන් මහ කොමසාරිස්වරයන් පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමටද ඔවුන් පිළිගැනීමටද බලය හිමි වන්නේ ජනාධිපතිවරයාටයි.
එමෙන්ම 33 ඊවගන්තයට අනුව යුද්ධය ප්‍රකාශය කිරීමට හා සාමය ප්‍රකාශය කිරීමට බලය පවතින්නේද ජනාධිපතිවරයාටයි. 33 ඌ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතිමය හා විධිවිධාන වලට පටහැනි නොවෙන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේද ජනාධිපතිවරයාටය. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 35 එක වගන්තියට අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව දන්වා තිබෙනවා. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 ආවගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභා සහ දූර සම්බන්ධයෙන් පත් කිරීම සිදු කරනු ලැබිය යුතු බව සඳහන්. ඒ අනුව මෙම ව්‍යවස්ථාවේ පළමු වන උපලේඛනයේ සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සමාජිකයන්ද මෙම ව්‍යවස්ථාවේ දෙවන උපලේඛනයේ පළමු වන කොටසේ සහ දෙවන කොටසේ සඳහන් දූරවලට පත් කළ යුතු තැනැත්තන්ද ජනාධිපතිවරයා විසින් ඒ කොමිෂන් සභාවලට සහ දූරයන්ට පත් කරනු ලැබිය යුතු අතර ජනාධිපතිවරයා විසින් එකී පත් කිරීම සිදු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයෙකුගේ නාමිකයෙකු ජන අය අතරින් සමන්විත පාර්ලිමේන්තු සභාවක නිරීක්ෂණය ඉල්ලා සිටීම කළ යුතු වනවා. මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා 9 දෙනෙකුගෙන් යුතු විශේෂිත කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බවයි. සමාජිකයන් 9 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් ඊයේ දිනේදී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් මාධ්‍ය මණ්ඩලය පත් කළා. එහි සභාපති ධූරය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන නිසා එතෙක් ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුණ දී ඇති දුෂ්කරතාවයන් මගහැර ගැනීමේ අරමුණේ කෙටි කාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වන සංශෝධනයේ ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අද ගැසට් මගින් ප්‍රසිද්ධ කළාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුයි. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යවරයාට මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකියි. අද සිට සති 3කට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විවාදය පවත්වන්න පුළුවන්. ඒ අතරේ කවුරු හරි අධිකරණයට ගියොත් තවත් සති 3ක පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා රටේ සංවාදයක් ඇති වේවි. අධිකරණ ඉදිරියට ගියාම නීති තර්ක මතුවේවි. ප්‍රසිද්ධ කරාලා තියෙන සති 3ේදී දේශපාලන සංවාදයක් මතුවේවි. නීතිමය සංවාදයක් මතුවේවි. ඒ සියල්ලම සලකලා බලලා තමයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කටයුතු කරන්නේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යලිත් වරක් විධායක ජනාධිපති ක්‍රමයේ තිබූ අසීමිත බලතල ජනාධිපතිවරයාට පැවරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. මේ රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න 19 අපි ඉදිරිපත් කළා තමයි 19 ගෙනාවේ. දැන් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? දැන් නැවත 19 අවෝසි කරලා 20 ගේනවා. දැන් 20 මොකද්ද තියෙන්නේ? දැන් මට ලැබිච්ච අද ලැබිච්ච තොරතුරු අනුව 20 තියෙනවා දේ තමයි සියලුම කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කරන්න ජනාධිපතිතුමා. දැන් ඉස්සර සමාජිකයන් පත් කරන්න ජනාධිපතිතුමා නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවෙන් කරන්නේ. ඒ කියන්නේ නාම මාත්‍රා කොමිෂන් සභා බවට මේවා පත් වෙනවා. එතකොට නැවත වතාවක් අර මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනයෙන් ගෙනාපු දේ 20 වෙනි සංශෝධනයෙන් නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතට බලය යනවා. අධිකරණයට අග්‍ර විනිශ්චයකාරතුමා පත් කිරීම, නීතිපතිතුමා පත් කිරීම, විනිශ්චයකරුවන් පත් කිරීම, අභියාචන අධිකරණයට සභාපතිතුමා පත් කිරීම, පොලිස්පතිතුමා පත් කිරීම, මේ හැම එකක්ම පත් කරන්න යන්නේ ජනාධිපතිතුමා. මේ 20 වෙනි සංශෝධනය හරහා මේ නැවත මේ යන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු අසීමිත බලතල නැවත වතාවක් ජනාධිපතිතුමාට පැවරීමේ සංශෝධනයක් තමයි මේ ගේන්නේ. එතකොට අපිට පේනවා මේක එක රටක් එක නීතියක් නෙමෙයි, එක රටක් එක පවුලක් කියන සංකල්පයට තමයි මේ රට මේ ආණ්ඩුව මේ ගමන් කරගෙන යන්නේ. ජනාධිපතිවරයාට දෙපාරකට වඩා පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් මේ ජනාධිපති වරණේ ඉදිරිපත් වෙන්න බෑ කියන එක. ඒ වගේම මේකේ කාල සීමාව අවුරුදු 6ක් තිබ්බ එක අවුරුදු 5 දක්වා අඩු කරා. ඉතින් ඒ වගේම තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා තියෙනවා. රටේ ජනතාවට අපි පැහැදිලිවම කියනවා අපි 19 තියෙන වැරදි තියෙනවා නම් එහෙම නැත්නම් තාක්ෂණික වැරදි තියෙනවා නම් අපි ඒව හදාගෙන අපි එතනින් ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට යනවා මිසක් අපි එකෙන් ආපස්සට ඒකාධිපති තැනකට ගේනවා නම් අපි එතෙන්දී පැහැදිලිවම විපක්ෂයක් හැටියට අපේ විරෝධය පානවා විතරක් නෙමෙයි අපි ඒ සම්බන්ධයෙන් ඉස්සරහට කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවත් එක්ක එකතු වෙලා.
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ සැපයුම් බහර ගන්නා නිලධාරියා විසින් පාර්ලිමේන්තුවට පළතුරු සපයන පුද්ගලයෙකුගෙන් අල්ලසක් ලබා ගැනීමට යාමේදී එම නිලධාරියා අද පස්වරුවේ අත්අඩංගුවට පත් වුණා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත පාර්ලිමේන්තුව වෙත පළතුරු සපයන පුද්ගලයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබාගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාණ්ඩ බාර ගන්නා නිලධාරියා එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවෙල ප්‍රදේශයේදී මෙලෙස එම පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් බාර ගන්නා නිලධාරියා අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. කහ සහ ගම්බිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔක් බඩඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාඹු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී කහ සහ ගම්මිරිස් අවශ්‍යතාවය දේශීය වගාවෙන් සපුරා ගැනීමටත් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරුණා. කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් රැකගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ. කහ සහ ගම්මිරිස් වගකරුවන් ආරක්ෂා කිරීමට එම භෝගය ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. අන්තර්ජාතිකව වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙරට වාර්ෂික බඩඉරිඟු ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 5කි. එය සපුරා ගැනීමට වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,10,000ක් වනවා. දැනට හෙක්ටයාර 80,000ක බඩඉරිඟු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර 1,10,000ක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික කාර්යයන් රැසක් රට වෙනුවෙන් ඉටු කළ පක්ෂයක් බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්මදිනයද අද දිනට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ ගත මේ රටේ සංවර්ධනය, ජාතිය අනාගතය, අන්තර්ජාතික සම්බන්ධතා මේ සියල්ල වෙනුවෙන් සුවිශාල වූ ඓතිහාසික වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ තුළ සිරිමව් බණ්ඩාරනායක මැතිණිය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඒ නායකත්වයන් තුළ එක් යුග තුළ කරන ලද විශේෂ කාර්යභාරයන් වගේම යුද්ධය පැවති කාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ ඓතිහාසිකව ලැබුවේ ජයග්‍රහණය අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 14ක් අපේක්ෂකයන් ජයග්‍රහණය කළා. උතුරේ අතලකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණීම විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට අපි දකින්නේ. පක්ෂයේ අනාගතය වෙනුවෙන් අපි පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පක්ෂයේ විසින් පසුගිය අතීතයේ අත්දැකීම් සමග විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරනවා. නිදහස් පක්ෂය අපි කවදාවත් ආපස්සට ගිය පක්ෂයක් නෙමෙයි. යම් යම් බාධාවන් යම් යම් අමාරු කාලවල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක අපිට ටිකක් අමාරු කාලයක් කියලා. හැබැයි ඉතින් හැම අමාරු කාලයකටම පස්සේ හොඳ කාලෙකුත් එනවා. මේ අතර අදට යෙදී තිබෙන සිය ජන්මදිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැලයක් රෝපණය කරමින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස ප්‍රකාශයක් සිදු කර තිබෙන විට ආයාචනයකි. අද මාගේ ජන්මදිනයේදී අප සැමට හුස්ම ලබා දෙන මෙහෙතලයට එක් පැලයක් එකතු කරමි. කුරුණෑගල බුවනකවාහු රාජ්‍ය සභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධියට වගකිය යුතු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම අද විභාගයට ගැනුණා. පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුණෑගල දෙවන බෝනෙකබහ රාජ්‍ය සමයේ රාජ්‍ය සභා මණ්ඩපය ලෙස භාවිත කළ එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා විසින් කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපය විනාශයට වගකිව යුතු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් ගොනු කරන ලද අභියාචනාධිකරණ පෙත්සම අද දින විභාගයට ගැනුණා. එහිදී මෙම පෙත්සම වෙනුවට සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල සංශෝධිත පෙත්සම ගොනු කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශවයට අවසර දෙමින් අදාළ පෙත්සම ඔක්තෝබර් මාස 9 වනදා කැඳවන ලෙසට නියෝග කරනු ලැබුවා. අධිකරණයෙන් අපට කරුණු තවදුරටත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව සැප්තැම්බර් 30ට පෙර තිබෙන කරුණු තවත් ඉදිරිපත් කරන්න ඔක්තෝබර් 9 වෙනිදා නැවත මේ නඩු විභාගයේ ගැනීමටත් අද තීන්දුවක් දුන්නා. අපි එතනදී බලාපොරොත්තු වෙනවා. අපි ළඟ තවත් ගොඩක් තොරතුරු තියෙනවා, කරුණු තියෙනවා. ඒ සියලු දේවල් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ම දාපු පැමිණිලි 4ක් තියෙනවා. මා දාපු පැමිණිල්ලට අමතරව. එහෙමනම් ඒකම ප්‍රමාණවත්. ඒ වගේම තමයි අගමැති පත් කරපු කමිටු වාර්තාව ඒ යෝජනා අතරේ තිබෙනවා හානිය කරපු පොජ්ජලයෝ වහාම අත්අඩංගුවට ගන්න නීති හමුවට ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි මේ හානියට අදාළ වන්දි එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ පාර්ශ්වයන්ගෙන් ලබා ගන්න කියන කාරණා දෙක පැහැදිලිවම සටහන් කරලා තිනවා. ඒ නිසා ඒ ඉදිරිපත් කරපු කමිටු වාර්තාවට අනුව තමයි නිල වශයෙන් මේක රටට මුදා හරින්නේ. එහෙමනම් ඒක මාධ්‍යවල ගියා. ඒතකොට ඒකම ප්‍රමාණවත් මේ නගරාධිපති අත්අඩංගුවට ගන්න. ඒ වගේම තමයි රුපියල් 25000ට වැඩි හානියක් කරොත් එම රාජ්‍ය දේපලකට අප නැහැ. එමනම් පොදු දේපල පනතත් මේක උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එම නගර සභා පනත ඒකත් උල්ලංඝනය කරලා තියෙනවා. එමනම් පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරලා තියෙනවා. පොදු දේපල පනත උල්ලංඝනය කරලා තියෙනවා. නගර සභා පනත උල්ලංඝනය කරලා තියෙනවා. කිසිම කෙනෙකුගේ අවසරයක් නැතුව හිතුමතේ හිතුවක්කාර විදිහට මහරෑ මේ පුරාවස්තුව ඩෝසර කරලා කඩලා බිඳලා දාලා මේ අපරාධකරු අද වෙනකොටත් ඉතාමත්ම කිසි ගැටලුවක් නැතුව නිදැල්ලි ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ. ආණ්ඩුවට මේක වගකීමක් තියෙනවා. කරුණා කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දාපු පැමිණිලි පදනම් කරගෙන වහාම මොහු අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් නිකුත් කරන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. කාල දූරේ වැඩි කරන්න වෙනසක් වෙන්නේ නැහැ. දෙපාරක් ඉල්ලන්න පුළුවන්. කාලයත් අවුරුදු 5කට සීමා කරලා තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙන්නේ නැහැ. රටට අවශ්‍ය වෙන අනපනත් එකත් එක්ක තමයි 20 ගේ. අවුරුදු ගාණක් ඉදිරියට යන්න පුළුවන්. වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි 20 තුලින් ක්‍රියාත්මක කරලා ලෑස්ති කරලා තියෙන්නේ. මේ 20 වෙනි සංශෝධනය නැමැති වසමුට්ටියට අර 19 වෙනි සංශෝධනෙන් තිබිච්ච සීනි ටිකක් දාලා මෙන්න බීපම් කියලා දැන් පැණි රසය කියලා රටේ ජනතාවට දෙන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ස්ථාවර කරන්න 18 වෙනි සංශෝධනයේ අවෝසි කරපු බොහෝ දේවල් නැවත බලගන්නවන්නද කියන එක අපි ප්‍රශ්න කරනවා ආණ්ඩුව. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට තුළ විකෘතිය ආරම්භ වුණා. අපිට ලබා දුන්න මැතිවරණ කොමිසමක්. අපි බලාපොරොත්තු වුණ කාලයට මැතිවරණ තියේ කියලා. තාමත් පළාත් සභා අවුරුදු ගණනාවක් තිස්සේ තියාගන්න බැරුව යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථා ගණනාවකදී ගිහිල්ලා තමයි මහ මැතිවරණයක් අපි තියාගත්තේ. මේ තත්ත්වය උදා කරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. අපි හොයන්නේ තරුණ නායකයෙක්. එක්සත් ජාතික පක්ෂය තරුණයන්ට අවස්ථාව දෙන හොඳම පක්ෂයක්. දේශයේ අනාගතය බාර ගන්න මම හිතන්නේ රුවන් විජේවර්ධන මැතිතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම නායකත්වයට. මොකද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න නම් තරුණ නායකයෙක් අවශ්‍ය වෙනවා. නායකත්වය පිළිබඳ තිබෙන්නා වූ ගැටලුව එක්සත් ජාතික පක්ෂයේ උරුමකාර හෝ වෙනත් අදහස් උදහස් අනුව කළ යුතු දෙයක් නෙමෙයි. කරු ජයසූරිය ජාතිවාදයේ අවුස්සලා වැඩ නොකරපු උදාර නායකයෙක්. රට තුළ පවතින මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම් අද දිනේත් ක්‍රියාත්මක වුණා. එහිදී මත්ද්‍රව්‍ය සහ ජවර්කරුවන් රසක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඊයේ දින වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තොටළඟ කුඩුසඳානම් අනුවර්ත නාමයෙන් හඳුන්වන ලද කාන්තාවගේ ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව සිදු කළ විමර්ශනවලදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය අද සමත් වුණා. උපාය දූතයෙකු ලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් මෙම සැකකරු නීතිය වැහැරට හසු කර ගැනීමට වැලිකඩ පොලිසිය කටයුතු කර ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක්ද වැලිකඩ පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මොනගහ හේන පොලිසිය විසින් හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත සිදු කරන ලද වැටලීමකදී පින්නදුව ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 650ක් පොල් කිටි තුල සඟවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවලගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් ජාවාරම සම්බන්ධ තවත් සැකකාරියක් මුදලින් රුපියල් 1,40,000ක මුදලක් හා ජංගම දුරකථනයක් සමග අක්මීමන ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත මීගොඩ චව්වා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් අඩංගු පැකට් 240ක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. දමුල්ල මූලස්ථාන පොලිස් දූෂණ මර්දන අංශය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඊසි කෑෂ් ක්‍රමයට මද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 11 දෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලපාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කළ හදිසි වැටලීමකදී සපත්තුවක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 90ක් සඟවාගෙන සිටි සුනාමි කළුවා නම් අනුවර්ත නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම හෙරොයින් ප්‍රමාණය වැල්ලවාය ප්‍රදේශයෙන් මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය බවයි පොලිසිය පවසන්නේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සඟවා සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සපත්තු දෙකක්, එලෙස හෙරොයින් සඟවාගෙන යාමට භාවිතා කළ ඔරලෝසුවක් සහ ජංගම දුරකථන කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර නීතිපති දප්පුලද ලිබෙරා මහතා විසින් පසුගිය මාස 15ක පමණ කාලය තුළදී මද්‍රව්‍ය පිළිබඳ නඩු 2480ක කටයුතු අවසන් කර තිබෙනවා. ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය නඩු අංශය විසින් පසුගිය මාස 15 පුරා ප්‍රබල මද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර 2000ක් මහාධිකරණවලට යොමු කර තිබෙනවා. එසේම වැඩ අවසන් කර තිබෙන සම්පූර්ණ මද්‍රව්‍ය නඩු ගුණ සංඛ්‍යාව වන්නේ 2480ක්. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය අංශයේ දැනට පවතින මද්‍රව්‍ය නඩු සංඛ්‍යාව වන්නේ 235යි. එම මද්‍රව්‍ය නඩු 235ද ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සැප්තැම්බර් මාස 5 හා 6 යන දින දෙක තුල වැඩ අවසන් කිරීමට නියමිත බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. අද දිනය තුල නව රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 210ක් ලෙසයි. ඊයේ දිනේදී නව ආසාදිතයින් 9 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතර ඉන්දියාවේ සිට පැමිණි සිව් දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු, එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් පුද්ගලයන් 201 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 2889 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. රටේ ජනතාවට මේ රටේ කොයි තිබ්බදවත් කියලා අමතක වෙච්ච තත්ත්වයක් පෙනී යනවා. බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අසල්වැසි ඉන්දියා රටේ විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. ඒත් එක්කම අපගේ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල් වලින් අපි මේ වෙනකොට 35000කට අධික සංඛ්‍යාවක් රැගෙන අවිල්ලා තිබෙනවා. ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම දැනට අපිට වාර්තා වන අන්දමට 55000කට ආසන්න සංඛ්‍යාවක් බලාපොරොත්තු පෙන්ලා තිබෙනවා. නවුන්ගෙන් සොයා ගන්න ආසාදිතයන් වැඩි පුර ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපිට වෙනවා යම්කිසි අර අපි පවත්වාගෙන ගිය සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ දේවල් ඒ ආකාරයෙන්ම තවදුරටත් කරගෙන යන්න. විශාල වශයෙන් ගේද්දී කිසි ආකාරයකට සීමා සහිතව තමයි කරන්න වෙන්නේ. සමාජයේ තාම අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ කිසිදු පුද්ගලයෙක් හමු වෙලා නැහනේ. වැඩිවීමක් නැහැ. අපි තාමත් හොඳට පාලනය කරලා තිබෙනවා. ඉතින් අපිට මේක නැති කරගන්න බෑ. අපි මේ තියාගත්ත තත්ත්ව පිට කිසිසේත් නතර කරගන්න බෑ. මැද පෙරදිග ඇතුළු ඒ රටවල් වල සිටින ලංකාවට එමට බලාපොරොත්තු වෙන 50000කට අධික ඒ ජනතාව ලංකාවට ගෙනීමට කණ්ඩායම් වශයෙන් අධියර අප ගෙනීමට කටයුතු කරනවා. නමුත් ඒ කටයුතු කිරීමේදී අපේ රටට දැරිය හැකි ආකාරයට තමයි අපි ඒ ජනතාව ගේන්න ඕනේ. මොකද යම්කිසි කාන්දුවක් කොතනකින් හරි ඇති වුණොත් බෝ වෙන්න පුළුවන් රෝගයක්. අපි රජයක් විදිහට ඔබව ලංකාවට ගෙන්නා ගැනීමට කටයුතු කරනවා. රටවටා පුවත් කිහිපයක් වෙතයි.
මෙරට ආරම්භ කරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාස අගදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. වාර්ෂිකව හසුරුවන මගීන් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම මෙම ව්‍යාපෘතිය අරමුණ වනවා. ඒ අනුව ගුවන්තොටුපළේ ආරක්ෂාව, කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බවයි නිවේදනයක් මගින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්. වත්මන් රජය විසින් ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍ය ජාතික උත්සවයක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන ප්‍රථම පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර සංකේතවත් කරමින් සමරු මුද්දරයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එළි දක්වා තිබෙනවා. මහරගම නාවින්න ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රියානුතරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මහරගම සිට කොළඹ දෙසට ඉතා වේගයෙන් ධාවනී වී ඇති මෝටර රථයක් රියදුරට පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගය අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වුණේ. 5 දිනක හෝ ඊට වැඩි ගණනක් දරුවන් බිහි කළ පවුල් සඳහා මාසකට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් කරච්චි ප්‍රාදේශීය සභාව විසින් ආරම්භ කර තිබෙනවා. අදට යෙදී තිබෙන 154 වෙනි පොලිස් දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ටාසයේ පොලිස් දින සැමරුම මස්කෙලිය මවුසා කැලේ සමන් දේවාලයේදී පැවැත්වුණා. වවුනියාව කුට්කුලම ප්‍රදේශයට ඊයේ දින ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ගෙවත්තකට අඩි 10ක් පමණ දිග හැලකිඹුලෙකු පැමිණ තිබෙනවා. අල්ලාගත් හැලකිඹුලා වවුනියාව වනජීවී නිලධාරීන් විසින් ජල පෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාතර නූපේ මන්සන්දිය අසල ආලෝක මාර්ග සංඥා ක්‍රියාත්මක වී තිබූ අවස්ථාවක වේගයෙන් පැමිණි කැබ් රථයක් වේගය පාලනය කරගත නොහැකි වීම නිසා නවතා තිබූ මෝටර රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක ගැටී තිබෙනවා. සිදුවන අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 4 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල වෙරළ ආරක්ෂක නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී කුඩුකල කහගෝනි 5ක් සමග එක් සැකකරුවෙකු නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව සැකකරුවාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී බේරුවල දීවර වරායේ නවතා තිබූ බහුදින දීවර යාත්‍රාවක තිබී කහ කිලෝග්‍රෑම් 2230යි ග්‍රෑම් 980ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.